කියනවා. ඉතින් ලංකාවේ ඉන්න අයට කියලා පුළුවන් නම් ඒවා ගෙන්න ගන්න. ඒවා ගෙන්නගෙන කියවන්න. සරියුත් මහ රහතන් වහන්සේ ගැන කියවන්න. සරියුත් මහ රහතන් වහන්සේ ගැන ඔබ දන්නේ නැත්නම් ඔබ ජීවත් වෙලා වැඩකුත් නැහැ. ඒකයි මම කියන්නේ මේ මිනිස්සු බෞද්ධයි කියලා මොකද්ද මේ කියා ගන්න හදන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. පන්දරල කියලා බෝධි පූජාවක් තියෙන එක නෙමෙයි පින්වතුනි වැඩේ. මම ඒවා දීන වැඩ කියලා කියන්නේ ඒවා හොඳ වැඩ. ඒක උතුම් වැඩ නෙමෙයි. හොඳ වැඩ කරන්නේ උතුම් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. සාරිපුත්‍රයන් වහන්සේට දෙවිවරු වන්දනා කරපේ. නිකන් හිතලා බලන්න. ඒ තරම් උත්තම කෙනෙක්. මහා බ්‍රහ්මයා ඇවිල්ලා අනේ ස්වාමීනි මට ඔබ වහන්සේට අප උපස්ථාන කරන්න දෙන්න කියලා ඉල්ලීම් කරා. අද මේ ඉන්දියාවේ ඉන්න මේ හින්දුයි කියලා කියන සියලුම දෙනා කොතනද මේ වඳින්නේ? අර මහා බ්‍රහ්මයා. ඒ බ්‍රහ්මත්වයට යන්න තමයි හදන්නේ කියන දේව කරලා. යාගෝමමවත්. දැන් ඒ කියන මහා බ්‍රහ්මයා මේ බුදුහාමුදුරුවෝ ගාව නෙමෙයි. කව ගාව? සාරිපුත්‍රයන් වහන්සේ ගාව. බුදුහාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ගාව. ඇවිල්ලා ධන ගහලා වැඳලා අනේ ස්වාමීනි මට ඔබ වහන්සේට අප උපස්ථාන කරන්න අවසර දෙන්න. ඉතින් ඒ තරම් තත්ත්වයක් තිබිච්ච උත්තරමේ ගැන අපි දන්නේ නැත්තම්. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩිය බුදුහාමුදුරුවොත් එක්ක. දිව්‍ය ලෝකෙට වැඩිය සක්‍ර දෙවියන්ද ආවේ නැහැ හම්බ වෙන්න. මුගලන් මහරහතන් වහන්සේ කිව්වා ස්වාමීනි මම අඬ ගහගෙන එන්න. කියලා මොකද කරේ? මේ කකුලේ සුලංගිල්ලෙන් විජයොත් පහට තට්ටුවක් දැම්මා. සක්‍ර දෙවියන් ඊට පස්සේ මා විජයොත් පහේ කඩා වැටෙනවා කියලා හිතාගෙන. ඒ තරම් මහා 이르දි බලයෙන් තිබෙච්ච උත්තරමේ. විජයොත් පහේ හොල්ලන්න පුළුවන් ලේසි කාටවත්. විජයොත් පහ කියලා කියන සක්‍ර දෙවියන්ගේ මාලිගාව. එසේ දෙවි කෙනෙකුටවත් පුළුවන් සක්‍ර දෙවියන්ගේ මාලිගාව හොල්ලන්න. මුගලන් මහරහතන් වහන්සේ කියලා කකුලේ මාපට නැගිලා පොඩි තට්ටුවක් දැම්ම විජයොත් පහේට. සක්‍රේ දුවගෙන ආව මේ විජයොත් පහේ හෙල්ලෙනවා මේ කියලා දුවගෙන ආව එළියට. අන්න ඒ වගේ මහා උත්තම පිරිස්. ඉතින් අපි ඒ උන්වහන්සේලා ගැන දන්නේ නැහැ කියලා කියන්නේ මහා අපරාධයක් නේද? අපිට ඇයි අපි එක chance එකක් ගන්න නැත්තේ මැරෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ ගැන පොඩ්ඩක් දැනගන්න. අන්න එතකොට ඔබ මේ හාමුදුරුවෝ වන්දනා කරනකොට ඔබ හරියට වන්දනා කරනවා. ඔබගේ හිතේ කුණු නැතුව වඳිනවා ඔබ. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා වඳිනවා. ඒ සුපටිපන්නෝ මහා ශාවක සංඝයා වහන්සේටයි මම මේ වඳින්නේ කියලා වඳිනවා. දැන් ඔබ සමහරට වඳින්නේ හිතේ දෙගිඩියාවක් තියාගෙන. සමහර හිතේ අනේ මම මොකටද මුන්ට වඳින්නේ කියලා. මුන්ට නෙමෙයි වඳින්නේ. කාටද මේ වඳින්නේ? ඒ මහා සාරිපුත්‍රයන් වහන්සේට වඳින්නේ. මට පුළුවන් නම් මේ උන්වහන්සේව මගේ පිට උඩ තියාගෙන මම මේ ලෝකෙ වටේ ඇවිදිනවා. ඒ තරම් මහා උත්තම ප්‍රභාවයක් උන්වහන්සේලාගේ තියෙන්නේ. ඉතින් ඔන්න ඕවා අපි දැනගන්න ඕනේ පොඩ හරි. ඒව දැනගන්නකොට අපේ හිත පහන් වෙලා යනවා. නැත්තම් අද අපි දකින්නේ මොකද්ද? අර නිලිය නටන විදිය, අර නළුව ගහන විදියයි. නේද? මෙහෙන් ගවුවාම අරෙන් වීසි වෙන්නේ ගවුවාම ඒ ඔය ටික බල බල අපි ඉන්නවා. ඉතින් අපේ ජීවිතේ වීරයෝ ඒගොල්ලෝ. අද ඉන්දියාවේ වෙලා තියෙන රජිනිකාන්ත දේවාලත් හදලා. නිකන් හිතලා බලන්න. අමිතාබ් බච්චන්ට දේවාල හදලා. සලින් තෙන්දුල්කර්ට දේවාල හදලා. කමක් නැහැ ඉතින් හරකඩක් වදින જાතියක්. බලන්න අවබෝධයෙන් නැතිදී ඔබ අවබෝධයටපත් වෙලත් ඔබත් ඒ தත්තට වැටෙනවා නම් ඒක මහා අපරාධයක්. මෙච්චර දෙයක් තියෙද්දි. ඒක නිසා මේව අවබෝධ කරගන්න. ඔය ඉන්න රහතන් වහන්සේලා කීප දෙනෙක් ගැන කියවන්න. ඒක නිකන් හරියට තෝරගන්න බෑ. මොන වගේද කියන්නේ. ඒක හරියට අර මේ ලෝකේ තියෙන වටිනම මැණික් ජාති 10ක් දීලා කියනවා කැමති හොඳම කැමති මැණික කියන්නකෝ කියලා. එතකොට ඔබ ස්ට්‍රගල් කරනවා නේද? ඒක තෝරගන්න. අසූචි ටීකුයි මැණිකුයි දීලා කිව්වොත් එහෙම මේකෙන් තමයි මේකෙන් කැමති එක තෝරගන්න කියලා ටක් ගාලා ඔබ තෝරනවා ඒක. නමුත් රහතන් වහන්සේලා වල ඔක්කොම දීලා මම මේ ඊළඟ බුද්ධ ශාසනයේ මම ප්‍රාර්ථනා කරන්නේ කාවද කියලා හිතන්න කියලා කිව්වොත් එහෙම ඔබට හිතා ගන්න බෑ. ඒකිනෙකාගේ ගුණ පරෙමින් නැගී හිටනවා ඒකිනෙක. හරිම ශ්‍රේෂ්ඨයි. මම පටන් ගත්ත කියවන්නේ මාස 8කට ඉස්සෙල්ලා බලංගොඩ මෛත්‍රී ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. හරි අමාරුයි ඒක තේරුම් ගන්න. ඔයා කියව කතාව හරි. හරිම අමාරුයි. හාමුදුරුවෝ ලියලා තියෙන
දිනසටහන් පොතත් හරිම අමාරුයි තේරුම් ගන්න. මේ මම ලියන දේ. ඇසට නොපෙනෙන ලෝකේ. ඇසට නොපෙනෙන ලෝකේ. ඒක පාත්‍ර මේ ඉහළ පාත්‍ර ඥානසරම්. නෑ මේ බලංගොඩ ඔව් මෙයා බලංගොඩ ආනන්ද මෛත්‍රී ටයිටල් එක මොකක්ද? ඒ මල්ලියෝ එයාගේ මේ දිනසටහන් දිනසටහන් මේ ආඳුරු නෙමෙයි ඒ වෙන එකේ ආම්දුර ලිව්වට වෙන කෙනෙක් කියලා තියෙන්නේ වෙන කෙනෙක් ඔව්. ඉතින් උත්තමත්වයට පත් වෙන පිරිස් වල තියෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ. අර දේවල් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන්. එතනින් එහාට ඊට පස්සේ තමන්ට දැනෙනවා මමත් මේ වගේ වෙනවනේ. දැන් අපිට එහෙම දැනෙන්නේ නැද්ද? දැන් නිකන් හිතන්න දැන් තරුණ කෙනෙක් චිත්‍රපටියක් බලද්දි ඒ නළුවගේ අතපය මේ හොඳට හැදිලා තිබ්බනම් හරිද? අන්න මම ජිම් එකට ගිහලා මේක හදා ගන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. අර ආදරය කරද්දි නළුවයි නිලියයි ආදරය කරද්දි මොකද වෙන්නේ? හරි ලස්සන අමුසමියා විදිහට ජීවත් වෙද්දි අනේ මගේ මවුලත් මේ වගේ වෙනවනේ කියලා ඔන්න ගිහලා ගෑල්ලාමෙකුට පොඩි ටෝකේ දුක් ගන්න. ඕක තමයි ස්වභාවය. නේද? අන්න ඒ වගේ ඔය දේම ඇති වෙනවා. ඔබ රහතන් වහන්සේ කෙනෙක් ගැන මෙනෙහි කරද්දී. ඔබ රහතන් වහන්සේ කෙනෙක් ගැන ඉගෙන ගන්නකොට ඔන්න ඔබට ඒ දේම ඇති වෙනවා. අනේ මේ රහතන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨ වූ උත්තමයේද? උන්වහන්සේගේ ගුණ කෝටියකින් එක ගුණයක් මගේ තුල පිහිටව ගන්න තියෙනවනේ. ඔන්න ඔය හැඟීම Tamanට ඇති වෙනවා. ඒ ඔය හැඟීම ඇති වෙන විදිහක් නැහැ නේ ඔබ රහතන් වහන්සේලා ගැන දන්නේ නැත්තම්. පින්වතුනි තමන්ගේ දරුවන්ට සිංහල උගන්වන්න ඉස්සෙල්ලා. සිංහල කියවන්න කරන්න උගන්වන්න. මොකද හේතුව ඉංග්‍රීසියෙන් මේවා ලියවෙන්න තව ගොඩක් කල් යයි. එතකල් දරුවා අනාථ වැටෙන්න දෙන්න එපා. සිංහල කියවන්න කරන්න උගන්වන්න. ඒ උගන්වලා ඉවරලා දරුවන්ට මේ පොත් කියවන්න දෙන්න. මොකද සිංහල ඉගෙන ගත්ත කෙනෙකුට උන්ට ඉංග්‍රීසි බැරි වෙන්නේ නැහැ. ඒ දෙකම හරියට කරගෙන යයි. එතකොට මේ දරුවෝ මේ පොත් කියවන්න පටන් ගන්නවා. තමන්ගේ දරුවන් අගාධයට දාන්න එපා. පස්සේ දරුවන්ට දොස් කියන්න එපා. මේ දරුවෝ මේ ලෝකෙට ආවේ කාමයේ සන්තරපණය කරගෙන යන්න. ඒක අමතක කරන්න එපා. මේ කාම භවයේ උප්පත්තිය ලැබුවේ කාමයේ උදෙසා. වෙන මොහොකටවත් නෙමෙයි. ඉගෙන ගන්න මොහොකටවත් නෙමෙයි මේ ලෝකෙට ආවේ. මේ ලෝකෙට ආවේ කාමයෙන් සන්තරපණය වෙන්න. මතකනේ ගන්ධබ්බය. මොකක්ද හිතගෙන ආවේ? මං ස්පර්ශ කරුත්තේ මට ආයෙ ස්පර්ශ කරන්න ඕනේ. සමහරු අනුන්ගේ ශරීර වලට රිංගු ගන්නවා. සමහරු තමන්ගේම කියලා ශරීරයක් ගොඩනගා ගන්නවා. තමන්ගේම කියලා ශරීරයක් ගොඩනගාගෙන එනවා මේ ලෝකෙට. ඒ එන්නේ නායකාරයෙක්. ඊට පස්සේ තමන් දෙමාපියෝ කරන්නේ නායකගේ වද එක තමයි අර දරුවට. ඉතින් ඔය විදිහට යනවා. ඉතින් ඒ දරුවෝ ඊට පස්සේ කාමයට යොමු වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒකද මම කියන්නේ අද ඉපදිච්ච දරුවෙක් ලෝකේ දකින්නත් ඉස්සෙල්ලා කාන්තාවකුයි ඒ කියන්නේ පොඩි මේ දරුවෙකුයි දැරියෙකුයි එක කූඩුවකට දාලා තියෙනවා කිසිම කෙනෙක්ව පේන්නේ නැහැ කිසිම කෙනෙක් නැහැ ලෝකේ. ඔයගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට අවුරුදු 20 පයින්කට දරුවෝ හම්බෙන්න ගන්න නැහැ කියලා. අත්දැකීම් නැහැ. හම්බෙන්න ගන්න නැහැ කියලා හිතනවාද? අත්දැකීම් කෝටි ගණනක් තියෙනවා. මේ ලෝකෙට ආවෙත් ඔක කරලා යන්න. දැන් මොකද කරන්නේ? ඒ දේ අගේට සිද්ධ වෙයි. හිතලා දරුවොත් හැදෙයි. ගුණ යහපත්කමක් තිබ්බේ නැත්නම් ඒ දරුවන්ටත් තාත්ත දරුවෝ හදයි. අනේ ඒව නෑ. ගුණ යහපත්කම් කියන ඒවා දෙන්න නම් අහන්න ඕනේ ධර්මයේ. මොකද ඒවා ඉස්සෙල්ලා ඇහුවනම් ආයි උපදින්නේ නැහැ. මෙතන නේද? ඉතින් ඒක නිසා හරිම පහත් ස්වභාවයක් යන්නේ. ඒකද හොඳට මේවා අවබෝධ කරගන්න. ඒක නිසා තමන්ගේ දරුවෝ වැරදි පැත්තට යොමු වෙන්න තියෙන ඊට හරි වැඩි. නෙගටිව් වලට ඇට්‍රැක්ට් වෙනවා වැඩි මිනිස්සු. ඒක ඔබ අත්දැකීමෙන් දන්නවා. ඔබ හොඳ දෙයක් දෙන්න ගියොත් එහෙනම් මේකේ නෙගටිව් පැත්තක් පොඩි දෙයක් හරි හොයාගෙන ඒ පැත්තට ඇදලා යනවා. අර ඔක්කොම අත්හැරලා දාලා. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. මොකද මේ මිනිස්සු ඒක උරුම කරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. ජරා දෙයටමයි උරුම කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ජරා දෙයට උරුම කරගත්ත නිසා නේනම් යුක්තාණුවට දැස්සේ. යුක්තාණුව කියන කන්න පුළුවන් දෙයක්ද? ඈ යුක්තාණු ටික එකතු කරලා කන්න දුන්නොත් පුළුවන් ද කන්න? මොනවද උපදින්නේ? ඔය උපපාදික සත්වය හැරෙන අනිත් හැමෝම උපදින්නේ කුණු දහජරාවේදී. ඔව්ද නැද්ද? බිත්තරෙන් උපදින එක උපදින්නේ කුණු දහජරාවේදී. ඈ ඊළඟට
අර සංසේනජ කියන්නේ මඩේ උපදින එක. නේද? මඩ කුණු දහජරාවේ උපදින්නේ. ඕපවාදික සත්‍ය විතරයි අර වෙන තැනක උපදින්නේ. අනිත් ඔක්කොම මේ මඩ කියලා කියන්නේ හරිම සියුම් තැනක්. කුණු වෙච්ච අවස්ථාව කියන්නේ හරි සියුම්. ඒක. හරිම ස්මූත්. දෙයක් කුණු වුණාම ඒ කුණු තැනට තමයි අරක බහින්නේ. අර ගන්ධබ්බය කල්ලේට බහින්නේ එතන. ඒ බහලා තමයි ඉතින් එහාට විකසණය වෙන්නේ. අර ඕපපාද අර නිකන් ඔය මඩේ උපදින පණුව ඉන්නේ කුණු දහජරාවේ උපදින පණුව නේද? මිනිහක් අරගෙන මේ මිනිහ සම්පූර්ණයෙන්ම සීල් කළොත් එක මැස්සෙකුටවත් වහන්න බැරි වෙන. එක මැස්සෙකුට ඇතුළට යන්න බැරි වෙන. හිතනවා මිනිහ කුණු වෙන්නේ නැහැ කියලා. මිනිහ කුණු වෙන පණුව ගන්නවා. ඒ පණුව උපදින ඕපපාතිකව ඒක කියන්න බෑ ඕපපාතිකව කියලා. ඒකට කියන්නේ මොකද්ද? සංසේජ නේද? ජලාබුජ කියන්නේ අපිනේ සංසේජ. තියර කුණේ තමයි හටගන්නේ. ඔය කියන සත්ත්ව කොටස තුනම හටගන්නේ කුණේ. ඉතින් කුණටම ඇදලා ගිහිල්ලා කුණු වැඩ කරන්නම ඉපදිලා තියෙනවා. ඒක නිසා කුණු වැඩ කරන එක නවත්තන්න බෑ. කුණු වැඩ කරන එක නවත්තන්න බැරි නිසා මේ ධර්මයේ දායාද කරලා දීලා ධර්මයේ කියලා දීලා ඉවර වෙලා මොකද්ද කරන්න ඕනේ? මේ දරුවම මේ කුණෙන් අයින් කරගන්න. ඒක තියෙන ඔබගේ අතේ. පස්සේ දරුවන්ට දොස් කියන්න යන්න එපා. ඔබ දරුවෙක් හදනවා නම් දරුවව හරියට හදන්නේ මේ විදිහට. ධර්මයේ දායාද කරලා දීලා. Hello. Okay, කියන්න. මටත් දෙයක් අහන්න තියෙනවා අයියේ. ඔව්. අපි දැන් ආයුර්වේද ප්‍රතිකාර කරනකොට අපේ අපි ගල්ක දාලක ඖෂධ මිසක් ගල්ක පාතක ඖෂධ දෙන්නේ නැහැ. ඒ වුණාට අපි ෂාට් එකක් අපි දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කාලේදී දෙයක් ඇති වෙනවා. මෙන්න මේ කාලේදී එහෙම නොවෙනවා කියලා අපි කියන්නේ එහෙනම් බබාලා නැති අයට කරන්නේ වෙනවා. ඉතින් එතකොට අපි ඒක වක්‍රාකාරව ඒකට හවුල් වීමක් සිද්ධ වෙනවා නේද? ඒ කියන්නේ මේ ඒ කියන්නේ ෆැමිලි ප්ලෑනින් වගේ දෙයක් අපි කියන්නේ අපි ගොඩක් වෙලාවට බබාලා ඇති කරගන්න තමයි ගොඩක් බබාලා නැති අය තමයි ප්‍රතිකාරවල දෙන්නේ. ඉතින්දී අපි කරන්නේ අර මෙන්න මේ කාලේදී නිකිකෙක් වීමක් සිද්ධ වුණොත් ඉතින් බක්කට ගන්නවා. මෙන්න මේ කාලේ තුල කිසිවිටකක් හටගන්නේ නැහැ කියලා ෂාට් එකක් අපේ ආයුර්වේද විදියට දෙනවා. අපි නැත්නම් ෆැමිලි ප්ලෑනින්, බර්ත් කන්ට්‍රෝලින් ඒ වගේ දේවල් අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ නැහැ. ඒත් අපි අර වගේ දෙයක් කරනකොට සමහරවිට දැන් පළවෙනි බබා අපේ කියන්නේ බබාලා නැති කෙනෙක් බබෙක් හැදෙන්න ප්‍රතිකාර ගන්නවා. ඊළඟට සැරේට එයා අරක ප්ලෑන් එකක් විදිහට හදා ගන්නවා. මේ යම්තා කාලයකට ළමයි හැදෙන එක සීමා වීමක් විදිහට. එතකොට අපි ඒක වක්‍රාකාරව ඒ පාපයට අනුබල දීමක් වෙනවද? නෑ. නෑ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් කරන්නේ. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ සුද්ධ වූ විද්‍යාවක් නේ. ඍෂිවරු ලෝකෙට දීපු දෙයක්. ඒතර ඒක ගබ්සා කරන ඇත්තටම ගබ්සා වෙන්න පුළුවන් ඖෂධත් ඔයත් තියෙනවා. නැත්තේ නැහැ. හරි. නමුත් ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන එක පාවිච්චි කරන්නේ ඔය කොහෙවත් යන ගස්බල්ලෝ නෙමෙයි. අන්න ඒකයි එතන තියෙන්නේ. ආයුර්වේද වෛද්‍යවරයා කියලා කියන්නේ මහා උතුම් කෙනෙක්. දෙවි කෙනෙක් වගේ කෙනෙක්. අද බලන්න නිකන් ඔය වෛද්‍යවරු කියන જાතිය මොනවද කරන්නේ කියලා. ලෙඩක් හැදිලා වෛද්‍යවරයා ගාවට ගියාට පස්සේ මොකද ඒගොල්ලෝ කරන්නේ? එක්ක අල්ලලා දූෂණය කරයි. ඔන්න ඔය දේවල් නේද වැඩි හරියක් සිද්ධ වෙන්නේ. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කියන එකේ ආයුර්වේද වෙද මහත්තයෙක් කියන තැන හරියම උතුම් වූ තත්ත්වයක් තියෙනවා. දෙවි කෙනෙක් වගේ කෙනෙක් ආයුර්වේද වෙද මහත්තයා කියන්නේ. ඕ වෙද නෝනා කියලා කියන්නේ. මොකද ඒ අය එන්නේ බුදුදහමත් එක්ක. ඒ අයගේ හිත මෛත්‍රියෙන් පිරීලා තියෙන සල්ලි වලින් නෙමෙයි පිරීලා තියෙන්නේ. අද ලෙඩෙක්ව දැක්කම තවත් ડોක්ටර් කෙනෙකුට ලෙඩෙක්ව දැක්කම 90ක් අපි එහෙම කියමු. ඒ එතනත් ඉන්නවා දෙවිවරු වගේ දොස්තරලා. 90ක් දොස්තරලා ලෙඩෙක් දැක්කම පේන්නේ සල්ලි. ඔන්න තව ඔපරේෂන් එකක් එනවා. 30 ලක්ෂ 30යි. ඔය විදිහට තියෙන්නේ.
නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන එන්නේ ඒක මොකද ඒක පරම්පරාවෙන් Tamanට උරුම වෙච්ච දෙයක්. ගොඩක් දුරට. එහෙම නැත්නම් Tamanට ආසාවක් ඇති වෙලා Taman ඉගෙන ගන්න දෙයක්. ඒක පිළිහිටන්නේ නැහැ හැමෝටම. ඒක පිළිහිටන්නේ යම් පිරිසකට විතරයි. මොකද මේ විශ්වයේ තියෙන ශක්තිය තමයි එතන තියෙන තනිකරම. ඒවැ භාවනා ක්‍රම, භූත වෛද්‍ය විද්‍යාව ආදී වශයෙන් විවිධ කොටස් එකේ තියෙනවා. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන්දී කොහොමත් ඕව දේවල් සිද්ධ වෙන්න ඉඩක් නැහැ. දැන් මෙතුමිය අහපු ප්‍රශ්නෙට උත්තරේ විදිහට එහෙම කිසිම ආකාරයක අනුබලයක් දීමක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. එතන මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒ ඇති වුණ කලලයට විසකර බෙහෙත් දීලා ඒ කලලය මරලා දානවා නම් අන්න එතනයි පව සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ෆැමිලි ප්ලෑන් නැත්තම් එහෙම මේ බල්ල පැටව ගන්නවා වගේ පැටව ගෙවුවොත් එහෙනම් මොකද වෙන්නේ? මිනිස්සු නේද? එතන බර්ත් කන්ට්‍රෝල් එකක් වෙනවා කියන එකක් නෙමෙයිනේ තියෙන්නේ. අර ඇති වෙච්ච කලලය මරලා දානවා කියන එකක් නෙමෙයිනේ එතන තියෙන්නේ. නේද? එතන තියෙන්නේ මිනිස්සෙකුට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. නේද? අන්නේ ප්‍රමාණයට ඒක සිද්ධ කරලා දෙන්නේ. හැබැයි ඒක ඔබ කරන්නේ ගන්ධබ්බේ කෙකුටවත් මවකුසට ඉන්න දෙන්නේ නැහැ මම. කියන හැඟීමෙන් නම් ඈ එහෙම කෙනෙක් මං කියන්නේ මං කිව්වා මේ බුදුදහමේ කරන්නේ මේ උපත නවත්තන එක. ඉතින් එයාන ඉතින් ඔක්කොම ළමයි හදලා දෙන්නේ නගරිනේ. මේ වෙනත් ආගමක කෙනෙක්. ඔක්කොම උපත්පාලනය කළා නම් හරිනේ. මිනිස්සු. ඔය එතකොට මිනිස්සු කියන එකක් නැහැ. නේද? නෝ සත්ත කොට හැදෙන කල නවත්තන්න පුළුවන්. ඒක නිසා අපේ තුල චේතනාවක් තියෙනවා නම් කිසිම ගන්ධබ්බේකට ආයි මව කුසක් නම් එන්න දෙන්නේ නැහැ. මං සියලුම දෙනාට කියනවා ඔබ ළමයි හදන්න එපා කියලා. අන්න එතනින් ලොකු පාප කර්ම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒක කරන්නේ යහපත් චේතනාවකින් නිසා ඔබට කිසිම ආකාරයක පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මොහොතකටවත් බය වෙන්න එපා. ඔබ කෙනෙකුට දරුවෙක් ලබන්න ඒ අවස්ථාව ප්‍රතිකාර කරනවා කියලා කියන්නේ පුදුමාකාර පිනක් සිද්ධ කරන්නේ. ඒකයි මම කියන්නේ අම්මා තාත්තා කෙනෙක් දරුවෙක්ව හදනවා කියන එක හරීම පින්වන්ත දෙයක්. හැබැයි හරීම දුක්ඛදායක දෙයක් තමයි. Tamanට අනාගතයේදී මහා දුකක් උරුම කළ දෙන වාසනාවන්ත දෙයක්. අපි මහා වාසනාවෙන් ඇලෙන දේවල් තමයි අපිට අනාගතේ මහා විනාශයක් උදා කරන්නේ. අපි ඇලෙන තරමට තමයි දුක වෙන්නේ. ඇලෙන තරමට තමයි ගැටෙන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. නමුත් මේ ගන්ධබ්බේකට මේ ලෝකෙට එන්න අවස්ථාව වරන් දෙනවා කියලා කියන්නේ පුදුමාකාර පිනක්. හැබැයි මේකත් මතක තියාගන්න. ගන්ධබ්බෙක් මේ ලෝකෙට ඇවිල්ලා ඌ කරන කියන දේ අනු ඉතින් ඒකත් වෙනස් වෙනවා. තමන් මහා කාලකන්ණියෙකුට උපතක් කරන් දුන්නොත් එහෙම දෙමාපියන්ට සාව වෙනවනේ. නේද? ඒක නිසා තමන් මොකද්ද කරන්න ඕනේ? පින්වන්ත දරුවෝ මේ ලෝකෙට ලබා ගන්න තමන් පින්වන්ත වෙන ගතියට ගතිය ගැලපිලා එන්නේ. ඔය කොහොම කළත් කදිප්පු කාර්යයේ ගෙදරට මහා පින්වන්ත උපාසකයෙක් බහින්නේ නැහැ. ඒ වට ගතියට ගතිය ගැලපිලා ඒකට අදාළ පුද්ගලයෝ තමයි එන්නේ. ඒක නිසා තමන්ගේ ගතියට ගතිය ගලප ගන්න. ඒ ගලප ගන්න තමන් බොහොම සිල්වත්ව ජීවත් වෙන්න. අම්මා සිල්වත් නම් තාත්තා සිල්වත් නම් ඔතනට මහා කාලකන්ණි අවජාතක දරුවෙක් බහින්නේ නැහැ. ඒකට ගැලපෙන ගන්ධබ්බේ තමයි එන්නේ. දැන් ඔබ දෙදෙනා ගත්තොත් ඔබ දෙදෙනාට ගැලපෙන ගන්ධබ්බේ ඉන්න ඕනේ තරම්. එක එක ගතියට ගැලපිච්ච උන් ඉන්නවා. නමුත් ඔබ හරියට පුරුදු කරපු ගතියක් තියෙනවා නම් අන්න ඒ ගතියට ගැලපිච්ච කෙනා තමයි එන්නේ. ඒක නිසා තමයි මම කියන්නේ දරුවෙක් හදද්දී. යන්න ශ්‍රී මහා බෝධිය ගාවට. දරුවෙක් හදන්න ඉස්සෙල්ලා. ශ්‍රී මහා බෝධිය ගාවට ගිහිල්ලා රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලා ඒ ස්ථාන වල දෙවි දේවතාවෝ වඩින මහා බලයක් තියෙන විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානෝ. ඔය ස්ථාන වලට ගිහිල්ලා සිල් සමාදන් වෙලා 7 දවසක් සිල් සමාදන් වෙලා ඉවර වෙලා ඒ ලබාගත්ත පින් භාවනා කරලා ඒ දේවල් කරලා බණ කියවලා බණ අහලා ලබාගත්ත පින් ඒ සදේ ලෝක වාසී දෙවියන්ට අනුමෝදන් කරලා ප්‍රාර්ථනාවක් කරන්න දිව්‍ය ලෝකෙන් චුත වෙමින් ඉන්න දිව්‍යාංගනාවක් හෝ දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවනම් මගේ ශරීරයට මගේ දරුවා වෙලා වඩින්න විශ්වයෙන් තමයි ඉල්ලන්නේ විශ්වයෙන් ඉල්ලන්න දැන් හිමිකමක් තියෙනවා ඇයි තමන් මහා කුසලයක් කරගෙන ඉන්නේ මහා පිනක් කරගෙන ඉන්නේ දැන් සරසුන් දුවේ ලබාගෙන ඉන්නේ මේ වෙලාවේ විශ්වය තමන් කෙරෙහි ආකර්ෂණය වෙනවා ඒ ආකර්ෂණය වෙලා තමන් ඊට පස්සේ මහා කාමයෙන් මත් වෙලා අර මේ මීහරකෙක් වගේ මේ ලිංගික හැසිරෙන්නේ නැහනේ
ඊට පස්සේ Taman දැන් දන්නවා මේ මොකද්ද කරන්න යන්නේ කියලා. කරන දේ අවබෝධයෙන් කරන්න. Taman දන්නවා මම මේ දේ කරන්නේ මේ කාමයෙන් මත් වෙලා මේ සුන්දර දෙයක් ලබන්න නෙමෙයි. මම මේ දේ කරන්නේ මේ දිව්‍ය පුත්‍රයේ දිව්‍යාංගනාවක් මේ වගේ දරුවා වෙලා ලබා ගන්න. දරු සම්පතක් මට ලෝකෙට ගන්න ඕනේ ඒක නිසා. වෙන්දට ඒකෙන් යම් කිසි තෘප්තියක් ලබන අම්මයි තාත්තයි එදාට ඒකෙන් තෘප්තියක් ලබන්න නෙමෙයි ඒක කරන්නේ. අන්න එහෙම තමයි මේ අතීත කාලේ හිටපු අපේ මේ රහතන් වහන්සේලාගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු ඒ ආර්යත්වයේ යන්තම් ඇහැ ගැටිච්ච ආර්යත්වයේ යන්තම් කනට ඇහිච්ච ඒ අතීතයේ හිටපු අපේ මිනිස්සු දරුවෝ හැදුවේ ওই විදිහට. ඒක නිසා තමයි මේ මිනිස්සු දරුවෝ 7 8 දෙනා 12 දෙනා 15 දෙනා දරුවෝ හැදුවේ. ඒ විදිහට ප්‍රාර්ථනාවක් කළාම ඔන්න ඔය විදිහට ඉතින් ඒ ආය ආකාරයෙන් දරුවෝ ලැබිලා වාසනාවන්ත දරුවපතක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ දරුවා ආවේ කොහෙන්ද කියලා දන්නවනේ. නේද? ඒ දරුවා ආවේ දිව්‍ය ලෝකෙ ඉඳලා. වෙන්න පුළුවන්. ඉතින් දිව්‍ය ලෝකෙ ඉඳලා ආපු කෙනෙක් අපායේ දෙන ගති සම්බන්ධයක් නැහැ. එනවා අපාය යන කරුණු කාරණා සිද්ධ කරන්නේ නැහැ. නේද? මහා වාසනාවන්ත දරුවපතක් සිද්ධ වෙලා ඒ දරුවා මහ ලෝකෙටත් වැඩක් කරන නේද? ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ අම්මයි තාත්තයි එහෙම දෙයක් කරන්නේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වැඩි එතන නේද? මහා මායා දේවි කොච්චර පින්වන්තද? සුද්ධෝදන රජුට කොච්චර පින්වන්තද? බෝධිසත්වයෙක් එතනට ලැබෙන්නේ නිකන් හිතලා බලන්න. මේ ආත්ම ගානක් ඇතුළත තිබුණ කනෙක්ටිවිටි ඔව්. මේ බයිබලයේ තියෙනව නේද? යේසුස් වහන්සේගේ හරි ශ්‍රාවකේ උදහම වස විස බිව්වත් නැහැ අනිත් කතාවක්. මේ මෛත්‍රී භාවනාව හරියට කරගෙන ගියහම ඒකේ තියෙනවද මේ වස විස වලින්වත් මරන්න බෑ කියන්නේ. ඉතින් බොහෝ විට ඒක වැරදි අර්ථකථනයක් තමයි අතන්ට ඇවිල්ලා තියෙන්න වෙන්නත් පුළුවන්. ඔව්. ලොකු අරක ලිටරරි ලියුවා ඒ ලියලා තියෙන විදිහට කියුවා. ඉතින් මේක ගොඩ දාගන්න උත්සාහ කරන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. එහෙම කළොත් ඉතින් මුළු ලෝකෙම ගොඩ යනවා. නැත්නම් ඉතින් මේ මඩේ තමයි ඉන්නේ. මඩේවත් මේ කුණු කසල ගොඩේ තමයි ඉන්නේ. රාගයේ දේශයේ මොහයේ විරිච්ච කුණු කසල ගොඩේ තමයි ඉන්නේ. ඒ නිසා මේ දේවල් අහලා පුළුවන් තරම් අනුම තරමේ මෛත්‍රියවත් වඩන්න මේ ලෝක සත්‍යයට. ආර්ය මෛත්‍රී කරන විදිහ දැන් මම කිව්වනේ මේක පොඩ්ඩක් ලියලා දෙන්න. අපි මේ කසුන් මල්ලිට ගියමු ඒක ලියලා ප්‍රකාශයටපත් කරන්න කියලා. මම ආයෙත් කියන්නම්. ආර්ය මෛත්‍රිය වඩද්දී තමන් අවබෝධ කරගන්න ඒක තමන්ගේ හිතේ තමයි තියෙනවනේ ඉස්සෙල්ලා. ආර්ය මෛත්‍රිය වඩනකොට මම දැන් කියන්නේ නෝ සූපත් වේවා කියලා. ඒතකොට සූපත් වේවා කියලා ඉස්සෙල්ලා කිව්වේ එක දෙයක. නමුත් දැන් කියන්නේ තව දෙයක. නේද? දැන් සූපත් වීම කියන එක දකින්න වෙන විදියකට. ඉස්සර සූපත් වීම කියන එක දැකේ යාන වාහන තියාගෙන දැසි දවස් තියාගෙන බොහොම සනීපෙට ඉන්න එක. ඒක තමයි ඉස්සර සූපත් වේවා කියලා දැක්කේ. නමුත් දැන් ඊටලා ගැඹුරු ධර්මයක් දැකලා තියෙනවා. ඒ දැකලා තියෙන නිසා දැන් දන්නවා කොච්චර සනීපෙට හිටියත් ලෙඩ වෙන එක නවත්තන්න බෑ, වයසට යන එක නවත්තන්න බෑ. නේද? මැරෙන එක නවත්තන්න බෑ. ශෝක වෙන එක නවත්තන්න බෑ, පරිදේව වෙන එක නවත්තන්න බෑ. දුක්ඛ දෝමනස උපායාස මහා වේද කර ගතිය තමයි දැනනවා නේද? මහා වේදනාවක් ආවට පස්සේ ඒකක්වත් දැන් නවත්ත ගන්න බෑ කොහොම කළා. අන්නේ අවබෝධයෙන් දැන් තමන් ආවා. ඒක නිසා දැන් තමනුත් මොකද කරන්නේ? දැන් තමන් ඒ අවබෝධයට ඇවිල්ලා දැන් ප්‍රාර්ථනා කරනවා සූපත් වේවා කියලා. දැන් සූපත් වේවා කියන්නේ මොකද්ද? නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුවයෙන් නිවන නැවතී පරම සුවයෙන් සුඛිතතර වෙත්වා. සූපත් වෙත්වා. ඔය පෙළෙන ස්වභාවය නැති වෙත්වා. මොකද්ද පෙළෙන ස්වභාවය? පෙළෙන ස්වභාවයක් තියෙනවා මේ ලෝකේ. ඕකට තමයි අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ.
මේ ලෝකේ සියලු දේ පෙළෙනවා. පෙළෙන ගතියක් තියෙන. දුකින් පෙළෙනවා අපි. පෙළෙනවා කියන්නේ මොකක්ද? මේ අවබෝධයට එනවා නේද? පෙළෙනවා කියන්නේ මොකක්ද කියන්නේ? ගොඩ දාපු මාළුවෙක් වගේ හට පන්නවා ආයිත් පනිනවා මේ පැත්තට පනිනවා ආයිත් මේ පැත්තට පනිනවා. අපි මොකට හරි ආස වුණොත් ඒකමනේ වෙන්නේ. හට ගන්නවා මෙහාට ගන්නවා ඒකම අපු තැවි ඉන්නයි කරන්නේ. ඉතින් දැන් කියන්නේ මොකද්ද? මේ රාග ගින්නෙන් මිදෙත්වා. මේ රාගෙන් මිනිස්සු දැවෙනවා. නේද? Tamanට උහුණ ගන්න බෑ රාගයෙන් දැවෙන වෙලාවට. තමන්ට තමන් කැමති දෙයක් තමන්ට උරුම වෙන්නේ නැති වෙලාවට උහුල ගන්න බෑ. ඒක මහා වේදනාවක්. වැල් 10ක් පුපුරන්න පුළුවන් පපුවේ. ඒ වේදනාවට. එනිය මහා ෂොක් එකක් ඇති වෙනවා. ලස්සන කාන්තා රූපයක් දැකලා ඒ කාන්තා රූපේ අනේ මට උනන තියෙනවනේ කියලා ඒ පාරේ යන ෂොක් එක නාර වැල් 10ක් පුපුරන්න පුළුවන් ඒ වෙලාවට. ඒ තරම් මහා ගින්නකින් දැවෙන්නේ රාග ගින්න. ඊළඟට ද්වේෂ ගින්න. තමන්ට කැමති විදිහට පවත්ත ගන්න බැරි වුණාම ඇති වෙන දේශේ හිතලා බලන්න. තමන් මේක කියන අනිත් හැකෙන නෑ ඕක නෙමෙයි මේක කියලා. එතකොට මොකද වෙන්නේ? මානියත් ඇවිල්ලා පුදුමාකාර ද්වේෂයක් හිතේ ඇති වෙන්නේ. તો ගාලා මැරුව හැකි කියලා හිතනවා දේශයට. නේද? එතකොට රාග ගින්නෙන් දැවෙනවා. මෝහ ගින්නෙන් දැවෙනවා. රාග ගින්නෙන් දැවෙනවා. ඒතකොට එනම් කියනවනේ මොකද්ද? රාගග්නියෙන් මිදෙත්වා. නැත්නම් රාග ගින්නෙන් මිදෙත්වා. ද්වේෂ ගින්නෙන් මිදෙත්වා. මෝහ ගින්නෙන් මිදෙත්වා. ජාති ගින්නෙන් මිදෙත්වා. ජරා ගින්නෙන් මිදෙත්වා. ඔය ගිනි වලින් මිදිලා මොකද්ද? නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා. හැමදෙස්සෙම වඩන නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිවනින් සැනසෙත්වා. නිවන් දකිත්වා. නිවන් දකිත්වා. රාගින්නෙන් මිදෙත්වා. සියලු සත්වයෝ නිවන් දකිත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ. ඒ කැමති විදිහට වඩන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහෙන් මිදෙත්වා. ජාති ගින්නෙන් මිදෙත්වා. ජරා ගින්නෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. ඕක නිරන්තරයෙන් වඩන්න. ඕක නිරන්තරයෙන් ඔබ මේ වඩනකොට ඔබගේ සිත පහන් වෙලා ඉන්නේ. ඔබ රාගයෙන් නෙමෙයි වඩන්නේ. අන්න ඒක නිසා තමයි උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. ඔබ ඒක වඩනකොට ඔබ තුල රාගයක් නැහැ හිතේ. එතන තියෙන තදංග වශයෙන් තදංග මේ මොහොතට යටපත් වෙනවා රාගය. ඇයි ඔබ නිවන අරමුණු කරගෙන ඉන්නේ? ඔබ නිවන කාටද ප්‍රාර්ථනා කරද්දී ඔබට පොඩ්ඩක් හරි නිවන ගැන අවබෝධයක් තියෙනවා නම් ඒ වෙලාවට රාගයේ හිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ නේද? ඕක පුහුණු කරපු කෙනාට මොකද වෙන්නේ? රූපාවචර ධානය ලබන්න පුළුවන්. ඉතින් ඕක වඩන්න. ඕක වඩනකොට තමන්ව සූපත් වෙනවා ඉස්සෙල්ලා. තමන්ගේ වටේ ඉන්න මොකද තමන්ගේ හිරණ වදින්න තමන්ගේ වටේ ඉන්න ඊට පස්සේ තමන්ගේ ෆැමිලි එක සූපත් වෙනවා. ඒක තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට හොඳයි. ඔය හැම දෙයකටම හොඳයි. විශ්වයට හොඳයි. ඔබ වගේ අය මේ ධර්මය අවබෝධ කරන අය මේක පැතුවේ නැත්තම් අද ඔබ මේ ධර්මය අවබෝධ කරද්දී කී දෙනෙක් මරා ගන්නවද? කවුරු හරි කිව්වා නම් මන්තව කපනවා කියලා එතනින් පිටවල විස කිරණ වලින් කොච්චර දූෂණය වෙනවද මේ විශ්වයේ? ඉතින් එකෙක් මම තව කපනවා කියනකොට තව 10 දෙනෙක් එකතු වෙලා සියලු සත්වයෝ නිබ්බාන පරම දුකෙන් දුකිතතර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතකොට විස කිරණ මැකිලා ගිහිල්ලා හොඳ කාලයක් උදා වෙනවා. ඒකයි කියන්නේ මේ ධර්මයේ පුළුවන් තරම් ප්‍රචාරය කරන්න. ඒ ප්‍රචාරය කරන එක හැමෝටම හොඳයි. මිනිස්සු ධර්මය ගැන බිඳුවක් හරි අවබෝධ කරගන්නවා නම් අන්නේ අවබෝධයට මිනිස්සු ආවට පස්සේ මේ මිනිස්සයාගෙන් කරන පාප කර්ම හරි අඩු වෙනවා. තමන්ගේ වාසිය උදෙසා මහා ජීවිත නාස්ති කරන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතයේ වටිනකම අවබෝධ කරගන්නවා. තමන්ගේ අතින් අනිත් මිනිසුන්ට වෙන හානිය අවම වෙනවා. තමන් මේ ප්‍රාර්ථනාව ගියහම මේ දේවල් කළා බලන්න සතිය දෙක ගන්නකොට තමන්ට අවබෝධ වෙයි. අනිත් එක තමයි මේ වගේ ධර්ම දේශනා. මේවා හරි වටින දේවල්. බලන්න කී දෙනෙක්ගේ ඇස් පැද්දෙනවද කියලා.
මේ දාන මේ ගෙදර දානයක් දුන්නා නම් ඒ දාන දුන්නට වඩා බොහොම ලොකු කුසලයක් අද සිද්ධ වෙන්නේ මෙතන. හාමුදුරුවෝ 100ක් නමක් ඇවිල්ලා මේ දානයක් දුන්නත් මේ පින ගන්න බෑ. ඒකයි මම කියන්නේ හරකෙක් නිදහස් කර ගන්නවට වියදම් කරන සල්ලි මම මේ හරකෙක් එහෙම තරහක් නෑ මගේ හිතේ. මම මේ කියන්නේ ඇත්ත. මිනිස්සු හරක් නිදහස් කරන්න කියලා මහා විකාර දඟලනවා. හරක් නිදහස් කරගන්න සල්ලි වලින් ධර්මයේ ප්‍රචාරය කළා හරක් වෙන එක නවත්තන්න මිනිස්සුන්. ඔබ කොච්චර කළත් හරක් නිදහස් කරලා ඔබට පුළුවන් ද හරක් මරන එක නවත්තන්න? හරක් ලංකාවේ හරක් මරන එක නැවතුනොත් මොකද වෙන්නේ? මම මේවට විරුද්ධව කතා කරන්න හැනේ මමත් හරි කැමතියි හරක් මරන එක නවත්ත හරක් නෙමෙයි සියලු සත්තු මරන එක නවත්තන්න නම් මම හරි කැමතියි. හරක් කියන જાතිය නැවතුනොත් එහෙනම් මිනිසුන්ට පාරක ගහලා යන්න පුළුවන් වෙයි. නිකන් හිතලා බලන්න. ඒව කවදාකවත් ඒව නවතින්නේ නැහැ. ඒවා සබා දහමේ නීති. හරකා වෙලා ඉපදුනේ මේ හරේ කාදම් එක හරකා වුණා. අර ආදිකල්පිත බ්‍රහ්මයා. ආදිකල්පිත බ්‍රහ්මයා මිනිස්සයා වෙලා ඉන්නකොට ඌ සමාජයේ ඒගොල්ලෝ සම්මත කරගත්ත හර පද්ධතියක් තිබ්බා. ඔය හර පද්ධතිය කාලා දැම්මා. කාලා දැම්ම කියලා කියන්නේ ඒ හර පද්ධතිය දුසුසු දේවල් කළා. ඒවා විකෘති කළා දැම්මා. ඒවා විකෘති කළා දාපු එක හරකා වෙලා ඉපදුනා. හරේ කාදම් එක හරකා වෙලා ඉපදිලා දැන් මතෙන් මේ කිරෙනුයි ණය ගෙවන්න පටන් ගත්තා. නිකන් නෙවෙයි ජිරාෆ්ගේ මස් කන්නේ නැත්තේ මිනිස්සු. ඒ රහ නැත්තේ ඒකත් රහ ඇතිනේ. අලියගේ මස් කන්න බෑ පුළුන් හින්දා කියමුකෝ. ජිරාෆ්ගේ මස් කන්න පුළුවන්. ඒක කන්නේ නැහැනේ මිනිස්සු. හිපකොටේ මස් ඉන්නේ. උගේ මස් කන්න පුළුවන්. ඔච්චර මස් කඳක් තියෙන එකයි. කන්නේ නැහැනේ මිනිස්සු. හරකගේ මස් කන්නේ මේ දෝවට හේතුවක් තියෙන්නේ බෑ මොකක් හරි. ඇයි හරක බල්ලා කියන හරක බල්ලා කුකුලා කියන සත්තු ඇයි මේ මිනිසුන්ගේ ළඟම උපදින්නේ? මිනිසුන්ට බොහොම ලෙන්ගතු උපදින්නේ. ඇයි බල්ලන්ට තියෙන ලෙන්ගතුකම මේ සිංහට නැත්තේ? නිකන් හිතලා බලන්න මේවට හේතු තියෙනවා. බහාලු ක්‍රියා කළා මේ සමාජය එකට ඉඳමින් බහාලු ක්‍රියා කළා දැන් සමාජය ආරක්ෂා කරනවා බල්ලා වෙලා ඉපදිලා. ඒ කාලේ හොරකම් කළා. බලු වැඩ කළා. බහාලු ක්‍රියා ඒ කියන්නේ සමාජ සම්මතයෙන් බැහැර කරපු ක්‍රියා. ඉතින් බහාලු ක්‍රියා කළා, හොරකම් කළා, ස්ත්‍රී දූෂණ කළා, ඒවා කළා. දැන් මොකද කරන්නේ? මිනිස්සු හොරකම් කරලා දෙනකොට ඒවා ආරක්ෂා කරනවා පුරපුර. ඒව කරන්න කැලේ ඉපදිලා හරියන්නේ නැහැ නේ. සමාජයට විනයක් කළා නම් කැලේ ඉපදිලා හරියන්නේ නැහැ. සමාජෙම උපදින්න ඕනේ ඒකට වන්දිය ගෙවන්න. ඉතින් හරේ කාදම් එක කැලේ ඉපදිලා හරියන්නේ නැහැ. ඌ මෙතනම උපදින්න ඕනේ හරකා වෙලා ඒක ගෙවන්න. ඒක නිසා මොකද ගන්න හරකම ගත්තා මිනිස්සු ආශ්‍රයයට. ළඟ ඉපදිච්ච එක හරකා ඌවම ගත්තා ආශ්‍රයයට. දැන් මොකද කරන්නේ? ඉතින් ඌව මිනිස්සු මරලා මිනිස්සු මස් කනවා. බෞද්ධයා නෙමෙයි වෙන කෙනෙක් මරනවා ඇති. ඒකල ඌගේ මස් කනවා. ඉතින් ඕක නවත්තන්න බෑ. ඕක නවත්තන එක නෙමෙයි කරන්න ඕනේ. තව මිනිහෙක් හරකෙක් වෙන එක නවත්තන එකයි කරන්න ඕනේ. Taman සෝතාපන්න වෙනවා නම් Taman ආයි කවදාක හරකෙක් වෙන්නේ නැහැ. එතකොට හරක් කීයක් ලෝකෙ මේ නිදහස් වුණා වෙනවද? නේද? ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. ධර්මය හරියට දැනගත්තා නම් මේ ඔක්කොගෙම නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ නැහැ හරක් මරන්න කියන්නේත් නැහැ, එපා කියන්නේත් නැහැ. මොකද වැඩක් නැහැ. ඔය ගැන කතා කරලා වැඩක් නැහැ. කුකුලා කියන කෙනාගේ ස්වභාවය බලන්න. කුකුලා කියන්නේ මොකද? හැමදාම කුණු අවුස් පොඩ කුණු කකායන කෙනා. එතකොට එයාගේ පටිච්චසමුප්පන්නව ගිහිල්ලා බලන්න එයා මිනිස්සයා වෙලා ඉන්න කාලේ මොකද්ද කළේ කියලා. ධර්ම ගුරුවරයා. මොකද අනුන්ගේ කුණු හොය ඒ කුණු මෙතනින් පොඩ්ඩක් හොයලා මෙතනින් කනවා අතනින් පොඩ්ඩක් හොයලා අතනින් කනවා ඒ කුණු මෙතනට කියනවා මේ කුණු අතනට කියනවා ඔහොම ගිය එක කුකුලා වෙලා උතුදුනා. දැන් උන් ඊට කාලෙම ගන්නේ කුණු හොය යන එක. ඒක තමයි தත්තේ. තමන් බලන්න තමන් කුකුලෙක් කෙනෙක් නවත්ත ගන්න. කුකුල්ලු මරන එක ඔබට නවත්තන්න බෑ. අද මේ කතා කරන මොකද කුකුළු කෝටි ගාණක් මේ ලෝකේ මැරෙනවා. මේ කතා කරන මොකද හරක් ලක්ෂ ගාණක් මේ ලෝකේ මැරෙනවා. ඔබට ඕව නවත්තන්න බෑ. ඕව නවත්තන්න උත්සාහ කරනකොට වඩා හොඳයි තමන් තුලින් හරකෙක් බී වෙන එක නවත්ත ගන්න එක. ඒක තමයි මුලින්ම කරගන්න. ඉතින් ඒකට කරන්නේ මෙන්න මේ වගේ ධර්ම සාකච්ඡා තමන්ගේ නිවෙස් වල ලෑස්ති කරන්න. ඒ ලෑස්ති කරලා තමන්ගේ ඉන්න අතවැසි පිටේ තමන් ඉන්න මේ ළඟ සමීපෙන් ඉන්න පිරිසට මේ දැන් හිතලා බලන්න තමන්ගේ සමීපේ ඉන්න මිනිස්සු මොනතරම් මුලාවකද මේ ඉන්නේ කියලා. හැබැයි මහා බෞද්ධයෝ විදිහට නේද ඉන්නේ. මේ හිතලා බලන්න මේවා හිතලා බලලා මේ මිනිස්සුන්ට යන්තම් හරි ධර්මයේ බිඳක් දෙන්න උත්සාහ කරා.
එතකොට තමන්ට දේවාකර්ෂණය හරියට ලැබෙනවා. දෙවියන්ගේ පීඨ හරියාකාරව ලැබෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හිතන කොච්චර දේවලු ඇවිල්ලාද දැන් මේ ගස් කොළන් ඉඩක් නැතුව ඇති. එළ දේවලු ධර්මයේ ශ්‍රවණය කරනද මොකද මෙතන අපි රාගයේ ඡය වෙන, ද්වේෂයේ ඡය වෙන, මෝහයේ ඡය වෙන ධර්ම කොටස් කතා කරන්නේ. මනුස්ස ලෝකේ ධර්මයේ ශ්‍රවණය කරනකොට දෙවියෝ හරි කැමතියි. මොකද දෙවියෝ හොඳටම දන්නවා මිනිස්යෝ ප්‍රඥාවන්තයින් අතර අග්‍රයි. චාතුම් මහ රාජික වැසි දෙවිවරු රූපයෙන් අග්‍රයි. බුදුහාඳුරෝ කියනවා. ප්‍රඥාවෙන් අග්‍ර මිනිස්සුયો. ඕක තමයි අල්ලගෙන දඟලන්නේ දෙවිවරුන්ට රහත් වෙන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මිනිස්සුયો ප්‍රඥාවෙන් අග්‍රයි. අග්‍රයි කියලා කියන්නේ මේ මිනිසයාට විතරයි ප්‍රඥාව කියලා එකක් නෙමෙයි. ප්‍රඥාවෙන් අග්‍රයි. සාතුම් මහරජාගේ වැසි දෙවිවරු රූපයෙන් අග්‍රයි. ඒගොල්ලෝ රූපයෙන් හරි ලස්සනයි. නමුත් ඊට වඩා ප්‍රඥාවන්තයි මිනිස්සුયો. ඒගොල්ලෝ එතනට ගිය මනුස්ස කාලේ කරපු දේවල් නිසානේ. ඒක නිසා මේ මනුස්ස ලෝකේ ධර්මයේ දේශනා කරන තැනක් තියෙදි ඒ තැන් වලට ඒ දෙවිවරු වඩිනවා. ඒ වැඩල ඒව අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා යමක් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒක නිසා මේ වගේ දේවල් ලෑස්ති කරන එක මේ පෞල් පෙළවාසීන්ට පවා බොහොම සෙතක් සිද්ධ වෙනවා. මේවා මහා කුසල කර්ම. මේවා වැඩෙන්නේ කුසල කර්ම ගන්නේ. ඉතින් ඔබ අද ධර්මයේ ශ්‍රවණය කරලා ලබාගත්තේ මහා කුසලයක්. ඒ කුසලයේ මහත්ඵලයි මහා නිසංසයි. ඉතින් අද බලන්න දැන් ඔබ මේ කුසලයක් රැස් කරගෙන දැන් ඔබ හිතලා බලන්න ඔබ මොනතරම් පුණ්‍ය කර්මයක්ද අද කරගත්තේ කියලා හිතලා බලන්න. මේ වගේ මේ දහම් සාකච්ඡාවක් ලෑස්ති කරලා මේ ධර්මය ශ්‍රවණය කරන්න සලස්සලා මිනිසුන්ගේ රාගය නැති කරලා ද්වේෂය නැති කරන්න සලස්සපු අවස්ථාවක් නෙමෙයි. ඒ ඔබ මොනතරම් පුණ්‍ය කර්මයක්ද කරගත්තේ කියලා හිතලා බලන්න. එතකොට මේ කරගත්ත පුණ්‍ය කර්ම අපි බලමුකොට මේ දෙවියන්ට අනුමෝදන් කරනවා. එතකොට ඒකත් හිතට ගන්න. මොකක්ද අපි මේ දෙවියන්ට අනුමෝදන් කරන්නේ? අපි දෙවියන්ට අනුමෝදන් කරන්නේ අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න යනවා. අපි නැත්තම් මෙහෙම දෙයක් කළා. අපි මෙහෙම දෙයක් කළා මෙන්න මේ දේ ඔබලා වහන්සේට අනුමෝදන් වෙන්න. ඒ කියන්නේ ඒකට අනුමෝදන් වෙනවා කියන්නේ ඒකට අනුව සතුටු වෙන්න. එතකොට ඒ උන්වහන්සේලා ඒකට අනුව සතුටු වෙනවා. ඒ සතුටු වෙනකොට උන්වහන්සේලාගේ දේව තේජානුභාවය වැඩි වෙනවා. ඒ වැඩි වුණාට පස්සේ මේ මගේ දේව ශක්තිය වැඩි වුණේ මෙන්න මේ කරපු මේ දේ නිසා මම මෙයාව ආරක්ෂා කරන්න ඕනේ කියලා ඒ දෙවියන්ගේ මහා කවුරුහරි බලයක් තියෙන කෙනෙක් Tamanට ලං කරලා තියන්න පුළුවන්. ඒ වගේ මහා මේ විශ්ව ධාතුවේ සිදුවෙන දේවල් මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. ඒක නිසා අද මහා කුසලයක් සිද්ධ කරගත්තේ. ඒ කුසලයේ සිද්ධ කරගත්ත කුසලයේ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සීලම දිවරාජ සමයන් වහන්සේට අනුමෝදන් කරමු. ඒ අනුමෝදන සතුට වන්නා වූ දෙවියෝ උතුම් නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ඒ තමන්ගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා සාදිනං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං. ඒ වගේම අද මේ කුසල කර්මය සිද්ධ කරන්න විශේෂ වශයෙන් මූලික වුණේ තමන්ගේ ආදරණීය මෑණියන්ට, තමන්ගේ ආදරණීය පියාණන්ට සහ තමන්ගේ ආදරණීය අයියාට පින් පමුණුවන්න. එතකොට අද ලංකාවේ සම්බන්ධ වෙලා ඉන්නවා තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේට සහ ආච්චි අම්මා ආතාට පින් පමුණුවන්න. නැත්නම් ආදරණීය ස්වාමි පුරුෂයාට පින් පමුණුවන්න. එතකොට අපි බලන්න අපි අතර ඉඳලා මැරෙන කෙනෙක් මොනතරම් පින්වන්තද කියලා. අපි අතර ඉඳලා මැරෙන කෙනෙක්. මොකද ඒ අය මරුණාට පස්සේ අපේ තියෙන දේට අනුව අපි පින් අනුමෝදන් කරනවා. පින් ගන්න පුළුවන් ස්ථානයක ඉන්නවා නම් පින් ගන්න කියලා හිතාගෙන. ඒක නිසා තමන්ගේ මේ මිය පරලෝකයේ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවා. එතකොට මේ කරුණාවති රණසිංහ, බාර්ලින් රණසිංහ, සරච්චන්ද්‍ර රණසිංහ කියන මේ මළගිය ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින් අනුමෝදන් සතුටු වන්නවා. මේ මළගිය ඇත්ත විතරක් නෙමෙයි තමන් නමින් ජම්මාන්තරගතන් දෙතුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන් තමන්ට යම්කිසි උදව්වක් උපකාරයක් කළා වූ ඒ සියලුම ඥාතිහිත මිත්‍රාදීන් මේට 91 කල්පයකට මෙහා ඉන්න සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ ධර්මයේ මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ පින් අනුමෝදනාවෙන් ඒ ඥාතිහිත මිත්‍රාදියෝ
යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් සුඛී සූපත් භාවයටපත් වෙලා උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු. ඒ වගේම තම මේ කරගත්තා වූ කුසල සම්බාර ධර්මයේ බලමහිමින් මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා රාගක්ෂය වෙලා ද්වේෂක්ෂය වෙලා මෝහක්ෂය වෙලා මේ උතුම් වූ නිර්වාණ සාන්තිය මේ සම්බුද්ධ ශාසනය තුලදීම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. සමහර අවස්ථාවල් තියෙනවා ඒ කියන්නේ සමහර මතිමතන් දෙනවා හත් දවසකින් ළමයි තව තැනකට යන්නේ. ඔකේ එහෙම දෙයක් නැහැ. මේ මැරිත් එකම චුට් කරලා ඉතින් අපලවතකින් මේක දෙනවා කියලා ඉතින් මම තියෙනවා. ඉතින් ඒක නවදාන මුස්ලිම් අයගේ තියෙනවා 40 දවසකින් දෙනවා. ඒත් ඒගොල්ලෝ නම් දන්නේ නැහැ මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. පස්සේ කාලෙක තමයි පහදාගෙන ඉන්නේ 40 දවස් දෙලා දාන්න යන්නේ. ඒගොල්ලෝ කියන්නේ ආයි මොකද නැහැ කියලා. ඒක මම මොකක්ද දාන්නේ. ඉතින් මේ මැරිච්ච මොහොතේ දන් දෙන්න පුළුවන්. මේ මැරිච්ච නැත්නම් ඉතින් මේක දීලා වැඩක් නැහැ. නිලන්තර පොඩ්ඩක් කතා කරමු නේද? කොහොමද නැගී? ඔයගොල්ලෝ ඉතින් කිං ධර්මයේ ශ්‍රවණය කළා? නෑ ඊළඟට ආයේ දිනනකොට ඔයා සම්බන්ධ වෙන්න ඕකෙන්. ඔයාට ඉතින් හරි වැඩ ගන්න. දැන් අපේ ටික YouTube එකේ රෝඩ් ඉස්සී මොකද ස්කීම් එකක් මේක ඉස්සරහ සෙකමරක් ඒ ඉතින් ලංකාවට ආවට පස්සේ බලමු නේද? එයා අයිය අප්ලෝඩ් කරන 50 මේ කරපු එකක් කියලා මේ කුඹිට කියන ධර්මයේ පන්දරේ නැගගෙන ඉන්නයි මැසරේ ආවුනේ ඈත ඉඳගෙන අර ඒක විමර්ශනය කරනවා.